පැරණි ගිවිසුම දිවැසිවර යෙසායාගේ පොත පළමු කොටස ක්‍රිස්තු පූර්ව 8 වන සතවර්ෂයේ විසූ ශ්‍රේෂ්ඨ දිවැසිවරුන් අතරින් වැදගත් තැනක්ගත් යෙසායා දිවැසිවරයාට සම්ප්‍රදායිකව මෙහි කර්තෘත්වය පවරා ඇත. බොහෝ විශාරදයින්ගේ මතය අනුව මෙය කතුවරුන් තිදෙනෙකු විසින් සම්පාදිත කාල පරිච්ඡේද 3කට අයත් කොටස් 3කින් යුත් ග්‍රන්ථයකි. තවත් විශාරදයින්ගේ මතය අනුව යෙසායා නම් වූ මෙම ග්‍රන්ථය එකම කතුවරයෙකුගේ කෘතියක් ලෙස පිළිගැනේ. මෙම කොටස් 3ම ක්‍රිස්තු පූර්ව 742ත් 687ත් අතර කාලයක ජෙරුසලමේ ජීවත් වූ යෙසායා නම් ශ්‍රේෂ්ඨ දිවැසිවරයාගේ දිවැසිවර සම්ප්‍රදාය මත පදනම් වී ඇත. පොතේ කොටස් 3 මෙසේය. පරිච්ඡේද 1 සිට 39 දක්වා මේ කොටස අයිති වන්නේ දකුණු රාජ්‍ය වූ ජුදාව බලවත් ජාතියක් වූ අසිරියාවෙන් ඇති වූ තර්ජනයකට මුහුණ පා සිටි කාලයටයි. මේ දේශපාලනමය තර්ජනයට වඩා බලවත් අධ්‍යාත්මික තර්ජනයක් ඇති බව යෙසායාතුමා පෙන්වා දුන්නේය. එනම් සෙනග දෙවියන් වහන්සේට අකීකරු වී උන්වහන්සේ කෙරෙහි විශ්වාසය නොතැබීමේ හේතුවෙන් පාපයට වැටී සිටීමයි. මේ නිසා ජාතියේ පරිහානියත් විනාශයත් ඇතිවන බවට අනතුරු අඟවා පවින්තොර යුක්තිගරුක ධර්මිෂ්ඨ ජීවිත ගත කරන මෙන් යෙසායාතුමා අවවාද කළේය. අනාගතයේදී ඇතිවන්නට යන මුළු ලෝකයේ සාමයත් දාවිත් රජුගේ වංශයෙන් පහළවන ආදර්ශවත් රජ කෙනෙකු ගැනත් ඔහු අනාවැකි ප්‍රකාශ කළේය. පරිච්ඡේද 40-45 දක්වා මේ කොටස අයිති වන්නේ ජුදා දේශයේ සෙනග බොහෝ දෙනෙකුන් බලාපොරොත්තු ශුන්‍ය කාලකන්නි තත්වයක බැබිලෝනියේ විප්‍රවාසගතව සිටි කාලයටයි. සෙනගට නිදහස් අත්පත් කර දී ජෙරුසලමට ආපසු ගෙන ගොස් නව ජීවනයක් ඔවුන්ට දෙන්න දෙවියන් වහන්සේ සූදානම්ව සිටින බව ප්‍රකාශ කර මේ දිවැසිවරයා සෙනග දිරි ගැන්වීය. දෙවියන් වහන්සේ ඉතිහාසය පාලනය කරන සමිදානන් වහන්සේ බවත් සියලු ජාතීන්ට ආලෝකයක් හා ආශිර්වාදයක් වීම ඊශ්‍රායල් ජාතියේ පරමාර්ථය බවත් පෙන්වා දීම මේ කොටසේ මූලික අදහසය. මේ කොටසට ඇතුළත් වී තිබෙන සමිදානන් වහන්සේගේ සේවකයා පිළිබඳ පාට පැරණි ගිවිසුමේ ඉතා උසස් ගණයට අයත් කෘතියය. පරිච්ඡේද 56-66 දක්වා මේ කොටසේ වැඩි හරියක් අයිති වන්නේ සෙනග බැබිලෝනියෙන් ජෙරුසලමට ආපසු පැමිණ සිටි කාලයකටයි. දෙවියන් වහන්සේ සිය දේශයට දුන් පොරොන්දු ඉෂ්ට කරන බව නිසකයයි මේ දිවැසිවරයා පෙන්වා දෙයි. ධර්මිෂ්ඨකම, යුක්තිය, සබත් දින පැවැත්වීම, පුද පූජා හා යාඥාව ගැන විශේෂ සැලකිල්ලක් මෙහි දක්වා ඇත.
විශේෂයෙන් සැලකිය යුතු පාඨයක් වන 66 එකත් දෙකත් ජේසුස් වහන්සේ ස්වකීය විමුක්තිදායක ප්‍රසිද්ධ සේවය පිළිබඳ ප්‍රකාශනය වශයෙන් කියවූසේක. මේ අඩංගු කරුණු අනතුරු ඇඟවීම් හා පොරොන්දු, ජාතීන්ට දඬුවම්, ලෝකය කෙරෙහි දේව විනිශ්චය, තවත් අනතුරු ඇඟවීම් හා පොරොන්දු, හෙසකියා රජු හා අසිරියන්වරු, පොරොන්දු හා බලාපොරොත්තු පිළිබඳ පණිවුඩ, අනතුරු ඇඟවීම් හා පොරොන්දු. ජූදා ගැන සමිදානන් වහන්සේගේ පැමිණිල්ල. ජුදාහි රජවරුන් වූ උෂියාගේද, ජෝතාම්ගේද, අහස්ගේද, හෙසකියාගේද කාලයන්හිදී ජුදා දේශය හා ජෙරුසලම පිළිබඳව ආමෝස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ එළිදරව් කළ පණිවුඩ මේ පොතේ සටහන් කර ඇත. සමිදානන් වහන්සේ මෙසේ වදාරන සේක. සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න, පොළව සකන් දෙන්න. මා විසින් හදා වඩා ඇති දැඩි කරගන්නා ලද දරුවෝම මට විරුද්ධව කැරලි ගැසූහ. ගවයාට ඌගේ අයිතිකාරයා ගැන දැනුමක් ඇත. කොටලුවාට ඌගේ ස්වාමියාගේ පට්ටිය ගැන තේරුමක් ඇත. එහෙත් මාගේ ඊශ්‍රායල් සෙනගට එවැනි දැනුමක් නැත. මාගේ සෙනගට තේරුම් ගැන්මක් කොහෙත්ම නැත. අනේ පාපිෂ්ඨ ජාතියක්ද, අපරාධයෙන් බර සෙනගක්ද, නපුරු කරන වංශයක්ද, දුෂ්ට ලෙස ක්‍රියා කරන දරුවන්ද වන ඔවුන් සමිඳුන් අත්හැර ඊශ්‍රායල්හි ශුද්ධ තැනන් වහන්සේ හෙලා දැක එතුමන්ට පිටුපා ඇත. ඔබ වඩ වඩා කැරලි ගසන්නේ වැඩි වැඩියෙන් දඬුවම් ලබන පිණිසද? ඊශ්‍රායල් ජාතිය ඔබේ හිස වන වී ඇත. ඔබේ සිත මුළු මනින්ම දුර්වලය. හිස් මුදුන සිට යටි පතුල දක්වා කිසිම නීරෝගී තැනක් ඔබට නැත. තුවාල වලින්ද, තැලුම් වලින්ද, පැසවන වන වලින්ද ඔබේ සිරුර පිරී ඇත. ඔබේ තුවාල සෝදා බැඳ නැත. ඒවාට බෙහෙත් තෙල් දමා නැත. ඔබේ දේශය පාළු වී ඇත. නගර ගිනිබත් වී ඇත. ඔබ බලා සිටියදී විදේශිකයෝ ඔබේ දේශය නැති නාස්ති කරති. එය සොදොම්මෙන් පාළු වී ඇත. ජෙරුසලම වනායි මිදි වත්තක මඩුවක් මෙන්ද, කැකිරි වත්තක පැල්පතක් මෙන්ද ආරක්ෂා රහිත වූ වටලුණු ලැබූ නගරයක් මෙන්ද යන්තමින් ඉතිරි වී ඇත. සව් බලති සමිදානෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරි වන්න ඉඩ නුදුන් සේක් නම් ජෙරුසලමද සොදොම් හා ගොමෝරා මෙන් සහ මුලින්ම විනාශ වන්න ඉඩ තිබිනි. වැදගම්මක් නැති පුද පූජා. එම්බා ජෙරුසලම,
ඔබේ ප්‍රධානීහුද සෙනගද සොදොමේ හා ගොමෝරාවේ සිටි අය වැනිය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න. එතුමානෝ මෙසේ වදාරන සේක. නුඹලාගේ නිමක් නැති පූජාවලින් මට වැඩක් ඇද්ද? බැටළුවන්ද දවන පූජාද තර සතුන්ගේ තෙල්ද මට තිත්ත වී ඇත. එළු බැටළු ගවලේ මට රුස්සන්නේ නැත. නුඹලා මා නම දින්න පැමිණෙන විට මේවා ගෙනෙන්න කීවේ කවරෙක්ද? එසේ මාගේ මළුවෙහි පා තබන්න නුඹලාට කීවේ කවරෙක්ද? ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න. දුම් පූජා මට ඉවසිය නොහැකිය. අමාවක් උත්සවද සබත් දවස්ද ආගමික රැස්වීම්ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත. නුඹලාගේ අමාවක් උත්සව හා වන්දනා ගමන් මාගේ හද පත්ලෙන් මම හෙලා දකිමි. තවත් උසුලන්න බැරි තරමට ඒවා මට මහා බරකි. මට අයදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසා ගන්නෙමි. නොකඩවා යාඥා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත. ස්නානය කොට පිරිසිදු වන්න. මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න. යහපත කරන්න ඉගෙන ගන්න. පීඩා විඳින්නන්ට පිහිට වන්න. අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න. වැන්දපුවන් උදෙසා ඉදිරිපත් වන්න. මෙසේ යුක්තිය ඉටු කරන්න. එන්න අපි මේ ගැන සාකච්ඡා කරමුයි සමිදානෝ වදාරන සේක. නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත් ඒවා හිමමෙන් සුදු වන්නේය. තද රතු පැහැයෙන් තිබෙන නමුත් සුදු ලොම්මෙන් වන්නේය. නුඹලා සිය කැමැත්තෙන් කීකරු වන්නහු නම් දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහුය. අකීකරු වී කැරලි ගසන්නහු නම් කඩුවෙන් මැරුම් කන්නහුය. සමිදානෝ සිය සිරි මුවෙන් මෙය වදාළ සේක. දූෂිත නුවර පිළිබඳ තීන්දුව. අවෝ විශ්වාසවන්තව සිටි නුවර දැන් වෙසඟනක වී සිටින හැටි. එදා ඒ සිටියෝ යුක්තිය ඉටු කළ දැහැමියෝය. අද සිටින්නෝ මිනි මරුවෝය. එම්බා ජෙරුසලම එක් කලක ඔබ රිදී මෙන් වූ නමුත් දැන් ඔබේ වටිනාකමක් නැත. එක කලක ඔබ හොඳ මිදියුස මෙන් වූ නමුත් දැන් වතුර සමග මිශ්‍ර වී ඇත. ඔබේ මූලිකයෝ කැරලි කාරයෝය. සොරුන්ගේ මිතුරෝය. සියලු දෙනම අල්ලසට ඇලුම් කරති. තම වාසිය සොයා යති. අනාථයන්ට
යුක්තිය ඉටු කර නොදෙති. වැන්දඹුවන්ගේ නඩුවලට සවන් නොදෙති. එබැවින් ඊශ්‍රායල් වරුන්ගේ සව් බලැති සමිදානන් වදාරන මේ දේට සවන් දෙන්න. මම මාගේ එදිරි කාර්යයන් අභිබවා මාගේ සතුරන්ගෙන් පලි ගන්නෙමි. මම නුඹලාට විරුද්ධව ක්‍රියා කර ගිනි උදුනේ ලෝව පිරිසිදු කරන්නා මෙන් නුඹලා පිරිසිදු කරන්නෙමි. නුඹලාගේ සියලු බොර රොඩු ආදිය ඉවත් කරන්නෙමි. පෙර සිටියාක් මෙන් විනිශ්චයකාරයන්ද අනුශාසකයන්ද මම නුඹලාට නැවත දෙන්නෙමි. එවිට ජෙරුසලම ධර්මිෂ්ඨ නුවරය විශ්වාසවන්ත නුවරයයි කියනු ලැබේ. සමිඳුන් දමිටු වන බැවින් එතුමානෝ ජෙරුසලමද එහි සිටින එතුමන් වෙත හැරෙන සියල්ලන්ද ගලවන සේක. එහෙත් ද්‍රෝහිකම් කරන්නෝද පව්කාරයෝද එකට විනාශ කරනු ලබන්නෝය. සමිඳුන් අත්හරින්නෝද විනාශ වෙති. නුඹලා කලින් රුක් වන්දනාවේ යෙදුණු බැවින්ද ශුද්ධ වූ උද්‍යාන පිහිට වූ බැවින්ද ඒවා ගැන ලැජ්ජා වන්නෝය. නුඹලා කොළ මැලවී යන ආලෝන ගසක් මෙන්ද වතුර නැති උයනක් මෙන්ද වන්නෝය. ගින්නෙන් පිතුරු දැවී යන්නාක් මෙන් බලවත් අය තමන් ගේම පවිටු ක්‍රියාවලින් විනාශ වන්නෝය. එය නැවත්වීම කිසිවෙකුටවත් නොහැකි වේ. සදාකාලික සාමය. ජුදා සහ ජෙරුසලම පිළිබඳව ආමෝස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ දුන් පණිවුඩය මෙසේය. මතු කාලයේදී සමිඳුන්ගේ දෙව් මැදුර පීඩා ඇති කන්ද උතුම් ලෙසද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙසද පිහිටුවනු ලබන්නේය. සියලු ජාතිහු එතැනට ගලා එන්නෝය. බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත. එන්න අපි යමු සමිඳුන්ගේ කන්දට නගිමු. ඊශ්‍රායල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු. එතුමානන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන් ගන්න අපට හැකිවනු ඇත. මන්ද සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සීයෝන් කන්දෙන්ය. එතුමන් සෙනගට කතා කරන්නේ ජෙරුසලමෙන්ය. මහා ජාතීන් අතර ભેද එතුමානෝ නිරවුල් කරන සේක. එතුමානෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල්ද තමන්ගේ හෙල්ලවලින් දෑ කැතිද ඔහු සාදා ගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත. අවෝ ජාකොබ්ගේ වංශය එන්න. සමිඳුන්ගේ ආලෝකයේ අපි ඇවිදිමු. සමිදානන් වහන්සේගේ ආගමන දවස. සමිඳුනි ඔබ තුමානෝ ජාකොබ්ගේ වංශය වන
තමන් සෙනග අත්හල සේක. මන්ද පෙර දිගින් පැමිණි යන්ත්‍ර මන්ත්‍ර කාර්යයන්ගෙන්ද පලස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන්ද දේශය පිරී ඇත. සෙනග විදේශීන් සමග අත්වැල් බැඳගෙන සිටිති. ඔවුන්ගේ දේශය රන් රිදී වලින් පිරී ඇත. වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත. ඒ රථ වාහනවල නිමක් නැත. ඔවුන්ගේ දේශය පිළිම වලින් පිරී ඇත. ඔහු සිය අත්වලින් තැනූ දේ නමදිති. මේ නිසා සියලු දෙනා නින්දාවටත් ලැජ්ජාවටත් පත්වනු ඇත. සමිඳුනි, ඔවුන්ට කමා නොවුව මැනව. සමිඳුන් උදහසින්ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන්ද පලා යන පිණිස ඔහු ගල් ගුහාවල නැතහොත් බින් ගෙවල් සාදාගෙන ඒවායේ සැඟවෙන්නෝය. මිනිසාගේ අහංකාරය බිඳී යන, අභිමානය සිඳී යන දවසක් පැමිණෙන්නේය. ඒ දවසේදී සමිදානෝ පමණක් උසස් කරනු ලබන සේක. ඒ දවසේදී සව් බලති සමිදානෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ හැම කෙනෙකුම පහත් කරන සේක. ලෙබනොන්නි ඇති උස් කිහිරි ගස් සියල්ලද විනාශ කරන සේක. බාෂාන්හි ඇති ආලෝන ගස්ද, උස් කඳු හෙල් සියල්ලද, උස් කොත්හා සුරැකි පවුරුද සමතලා කරන සේක. තර්ෂීෂි සියලු නෞකාවලට විරුද්ධව සහ සියලු අලංකාර නෞකාවලට විරුද්ධ වන සේක. ඒ දවස පැමිණි විට මිනිසාගේ අහංකාරය බිඳී යන්නේය. අභිමානය සිඳී යන්නේය. සමිදානෝ පමණක් උසස් කරනු ලබන සේක. සියලු පිළිම සහ මුලින්ම පහ කරනු ලබන්නේය. සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින්ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන්ද පලා යන පිණිස සෙනග ගල් ගුහාවල නැතහොත් බින් ගෙවල් සාදාගෙන ඒවායේ සැඟවෙන්නෝය. ඒ දවස පැමිණි විට රන් රිදී වලින් සාදාගත් පිළිම ඔහු මීයන්ට හා වවුලන්ට අත්හැර දමති. සමිඳුන් පොළව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින්ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන්ද බේරෙන පිණිස සෙනග ගල් ගුහා නැතහොත් බින් ගෙවල් සාදාගෙන ඒවායේ සැඟවෙන්නෝය. හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න. ඔහුගේ වටිනාකම කුමක්ද? ජෙරුසලමේ අවුල් වියවුල්. සමිදානෝ එනම් සෞබලති සමිදානෝ ජෙරුසලමේ හා ජුදාවේ සෙනගගේ පීඨාධාරය වන සියලු දේ
ඔවුන්ගේ ආහාර පානද ඉවත් කරන සේක. වීරවරයන්ද හේවායන්ද විනිශ්චයකාරයන් හා දිවසිවරයන්ද පේන කියන්නන් හා ප්‍රජාමූලිකයන්ද හමුදාවේ හා රටවැසියන්ගේ නායකයන්ද මන්ත්‍රීවරුන් හා දක්ෂ යන්ත්‍ර මන්ත්‍රකරුවන්ද එතුමානෝ පහ කරන සේක. සෙනගගේ අධිපතීන් වශයෙන් ලාබාල අය සමිදානෝ පත් කරන සේක. සෙනග එකිනෙකාට හා තම අසල්වැසියාට හිරිහැර කරන්නෝය. ගැටවරයෝ වැඩිහිටියන්ටත් පහත් අය උසස් අයටත් ගෞරව නොකරති. එක් වංශයකට අයිති අය තමන් අතරින් කෙනෙකු තෝරාගෙන ඔබට අඳින්න අඩු තරමෙන් වස්ත්‍රයක් ඇත. ඒ නිසා මේ අවුල් වියවුල් ඇති අවදියේ අපේ නායකයා වන්නැයි කියන කාලයක් පැමිණෙන්නේය. එහෙත් ඔහු පිළිතුරු දෙමින් ඔබ හැමට උදව් කරන්න මට නොහැකිය. කෑමවත් ඇඳුම්වත් මට නැත. ඔබේ නායකයා වශයෙන් මා පත් නොකරන්නැයි කියනු ඇත. සැබවින්ම ජෙරුසලම නැති නාස්ති වී ඇත. ජුදා වැටී ඇත. කුමක් නිසාද? ඔවුන් කරන කියන හැමදේ සමිඳුන්ට විරුද්ධ වේ. ඔවුහු සමිඳුන්ගේ මහිමය හෙලා දකිති. ඔවුන්ගේ අහංකාර පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙයි. සොදොම් වැසියන් මෙන් ඔහු එලිපිටම පව් කරති. ඔවුන්ට වන විපතක මහත. එය ඔවුන් තමන් විසින් තමන් පිටම පමුණුවාගෙන ඇත. ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේය. ඔහු තමන්ගේ ක්‍රියාවල ඵල භුක්ති විඳින්නෝය. එහෙත් දුෂ්ටයන්ට වන විපතක මහත. ඔවුන්ගේ ක්‍රියාවල ඵල විපාක ඔවුන් පිටම වැටෙනු ඇත. මුදල් ණයට දෙන්නෝ මාගේ සෙනගට හිරිහැර කරති. අයුතු පොලි ගන්නෝ ඔවුන් රවටති. දරුවෝ වැඩ හිටියන්ට හිරිහැර කරති. ස්ත්‍රීහු පාලනය තම අතට ගනිති. මාගේ ජනයනි, ඔබේ නායකයෝ ඔබ මුලා කරති. යා යුතු මග අවුල් කරති. ජුදාවේ විනාශය. කරුණු ප්‍රකාශ කරන්නත් ජාතීන් විනිශ්චය කරන්නත් සමිදානෝ අසුන් අරා සිටින සේක. සමිදානෝ ප්‍රජාමූලිකයන්ද නායකයන්ද විනිශ්චය කරන්න පැමිණෙන සේක. එතුමානෝ මෙසේ පැමිණිලි කරන සේක. නුඹලා මිදි වතු සූරාකා දුප්පතුන්ගෙන් කොල්ලකාගත් දෙයින් නුඹලාගේ ගෙවල් පුරවා ගන්නෝය. මාගේ සෙනග පාගා දමන්නත් දුප්පතුන්ට අසාධාරණ දේ කරන්නත් නුඹලාට යුතු නැත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමින් වන මමය. ජෙරුසලමේ ස්ත්‍රීන්ගේ ඉරණම. සමිදානෝ මෙසේ වදාරන සේක. ජෙරුසලම් ස්ත්‍රීහු කෙතරම් ආඩම්බරද කියා බලන්න.
ඔහු ආංකාර කමින් හිස ඔසවාගෙන නුවණග බැලුම් හෙළමින් පා සලඹ හඬ නංවමින් ඇවිදිති. මම ඔවුන්ගේ හිස මුඩු කර ඔවුන්ගේ රහසඟ නග්න කරන්නෙමි. සමිදානන් වහන්සේ ජෙරුසලමේ ස්ත්‍රීන් කෙරෙන් ඔවුන්ගේ උඩුංගු කමට හේතු වන දේවල් එනම් පාදවලත් බෙල්ලේත් හිසේත් පළඳින ආභරණද අත් වලලුද මුව වස්නාද මකුටද පාද දාමද ඉඟ පටිද සුවඳ හෙප්පුද සුරද මුදුද නාසාභරණද මංගල්‍ය වස්ත්‍රද සලුද උතුරු සලුද පසුම්බිද අත් කැටපත්ද සීන් හන රෙදිද ලේන්සුද ඇඟ වැසුම්ද පහකර දමන සේක. එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳද බඳ පටි වෙනුවට ලණුවක්ද මනා ලෙස ගෙතු වරලස වෙනුවට හිස් මුඩුකමද සෝභාමාන ඇඳුම් වෙනුවට දල රෙදිද රූපශ්‍රිය වෙනුවට විලි ලැජ්ජාවද ඔවුන්ට ඇති වන්නේය. නගරයේ සිටින පුරුෂයෝ ඊතා ශක්තිමත් අය වුවද යුද්ධයේදී මැරුම් කන්නෝය. නගරයේ දොරටු අසලින් හැඬීමත් වැළපීමත් නික්මෙනු ඇත. නගරයේද නග්නව බිම වැතිර සිටින ස්ත්‍රියක මෙන් වන්නීය. ඒ කාලයේදී ස්ත්‍රීන් 7 දෙනෙක් එක මිනිසෙකු අල්ලාගෙන තනිව සිටීමේ නින්දාව පහ කරගන්න පිණිස නුඹ අපේ ස්වාමි පුරුෂයායයි කියන්න අපට ඉඩ දුන මැනව. අපේ කෑම බීම හා ඇඳුම් පැළඳුම් අපටම සපයාගත හැකියයි කියන්නෝය. අනාගත සෞභාග්‍යය. සමිදානන් වහන්සේගේ අංකුරය අලංකාරව හා සරුසාරව වැඩෙන කාලයක් පැමිණෙන්නේය. ඊශ්‍රායෙල්හි ඉතිරිව සිටින සෙනග භූමියෙන් හටගන්න අස්වැන්න ගැන ආඩම්බර වෙති, ප්‍රීති වෙති. ජෙරුසලමේ ඉතිරිව සිටින අය එනම් විනාශ නොවි ජීවත්ව සිටින පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අය ශුද්ධවන්තයෝ යයි කියනු ලබන්නෝය. සමිදානන් වහන්සේ සුවකීය බලයෙන් සීයෝන්හි ස්ත්‍රීන් විනිශ්චය කර පිරිසිදු කර ජෙරුසලමේ අපරාධයද එහි වගුරුවනු ලැබූ ලේද සෝදා හරින සේක. එවිට උන්වහන්සේ සීයෝන් කන්දට හා එහි සිටින සියල්ලන්ට ඉහලින් දවාලේ වලාකුළක්ද රාත්‍රියේ දුමාරයක් හා දීප්තිමත් ගින්නක්ද මවා එවන සේක. දෙවියන් වහන්සේගේ තේජාලංකාරය මුළු නගරය වසාගෙන එය ආරක්ෂා කරන ආවරණයක් මෙන් වන්නේය. එය දාවල් ශ්‍රීෂ්මයෙන් මුවා වීමට සෙවණක් පිණිසත් රක්ෂා ස්ථානයක් පිණිසත්
කුණාටුවෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා වීමට ස්ථානයක් පිණිසත් වන්නේය. මිදිවත්ත පිළිබඳ ගීය. මාගේ පෙම්වතාට ඔහුගේ මිදිවත්ත ගැන මම ගී ගයමි. මා පෙම්වතාට මිදිවත්තක් සරු සාරවත් කඳු බෑවුමක තිබිනි. ඔහු බිම හාරා ගල් ඉවත් කර ඉතා හොඳ මිදි වැල් පැල කර ඒ මැද මුර කොටුවක් ගොඩ නගා මිදි යුසට තටාකයක් සාදා හොඳ මිදිඵල ලබන්න බලා සිටියේය. අහෝ එහෙත් එහි හටගත්තේ වල් මිදි පමණකි. ඒ නිසා මාගේ පෙම්වතා මෙසේ කියයි. ජෙරුසලමේ හා ජුදාවේ වැසියෙනි, මා හා මාගේ මිදිවත්ත අතරේ විනිශ්චය කරන්න මාගේ මිදිවත්ත උදෙසා මා කළ දේට අමතරව තවත් කිසිවක් කරන්නට තිබුණේද? එසේ නම් හොඳ මිදිඵල මා බලාපොරොත්තු වන නමුත් එහි වල් මිදිඵල හටගන්නේ මන්ද? මෙන්න මාගේ මිදිවත්තට කරන්න යන දේ මම නුඹලාට කියමි. මම එහි වටේට ඇති වැට ඉවත් කර ආරක්ෂා පිණිස ඇති තාප්පය බිඳ දමා වන මුර්ගයන්ට මිදිවත්ත පාගා කා දමන්න ඉඩ හරින්නෙමි. එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පහින්නේවත් පස් බුරුල් කරන්නේවත් නැත. එහි කටුගස් හා ගොකටු හටගන්න හැර දමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළු වලට මම අණ කරන්නෙමි. සව් බලති සමිඳුන්ගේ මිදිවත්ත නම් ඊශ්‍රායෙල් වංශයය. එතුමානන් ප්‍රිය කළ මිදි වැල් නම් ජුදාහි සෙනගය. ඔවුන් යුක්තිය ඉටු කරනු ඇතැයි එතුමන් බලා සිටි නමුත් ඔවුන් කළේ මිනි මැරීමය. ඔවුන් දැහැමිකම් කරනු ඇතැයි එතුමන් බලා සිටි නමුත් ඇති වූයේ විලාප නැගීමය. තමන් පමණක් දේශයේ වාසය කරන පිණිස අනුන්ට ඉඩකඩ නැතිවන තරමට ගෙයකට ගෙයක් එකතු කරගන්න, කෙතකට කෙතක් යා කරගන්න අයට වන විපතක මහත. සව් බලති සමිඳුන් මෙසේ වදාරනු මා අසා ඇත. මේ විශාල අලංකාර ගෙවල් සියල්ල පාළු නටබුන් වන්නේය. හෙක්ටාර් 10ක මිදි වත්තකින් ලැබෙන්නේ මිදි යුස ලීටර් 8ක් පමණකි. බිත්තර වී ලීටර් 180කින් ලැබෙන්නේ ධාන්‍ය ලීටර් 18කි. මත්පැන් බීමට පාන්දරින්ම නැගිටින වෙරිමත් කමින් රෑවන තුරු පමාවන ඔබට වන විපතක මහත. ඔබේ උත්සවවල වීණාද, කුඩා වීණාද, රබන්ද, නලාද, මත්පැන්ද ඇත. ඒත් සමිඳුන් කරන දේ ඔබ ගණන් ගන්නේ නැත.
එතුමන්ගේ ක්‍රියා ගැන කල්පනා කරන්නේවත් නැත. ඔබ අනුවණයන් වන නිසා සිරකරුවන් මෙන් ගෙන යනු ලබන්නවුය. ඔබේ නායකයෝ බඩගින්නේ මැරෙති. පොදු ජනයා පිපාසයෙන් පෙළෙති. පාතාල ලෝකය ඔවුන් ගිලින්න කට අයාගෙන සිටි. එය ජෙරුසලමේ ප්‍රභූවරුන්ද කෑකෝ ගසන කලබලකාරී පොදු සමූහයාද ගිල ගනී. මෙසේ සියලු දෙන නින්දාවට පමුණුවනු ලබති. උඩඟු සියලු දෙන පහත් කරනු ලබති. ඒත් සව් බලති සමිදානෝ යුක්තිය ඉටු කරමින් තමන්ගේ ශ්‍රේෂ්ඨකමද විනිශ්චයේ සාධාරණත්වයෙන් තමන්ගේ ශුද්ධවන්තකමද එළිදරව් කරන සේක. නගරවල නටබුන් අතරේ බැටළු පැටව් තන කන්නෝය. එළු පැටව්ද ගොදුරු සොයන්නෝය. වංචාවේ රෑනින් වෙලි අපරාධයට වැටෙමින් පාප දිවියට පා තබන ඔබට වන විපතක මහත. එය සිදු වූ විට සමිදානෝ තමන් වහන්සේ කරන සේකැයි කියන දේ ඉක්මනින් කරන සේක්වා. එවිට එය අපට බැලිය හැකිය. ඊශ්‍රායල් වරුන්ගේ සුවිශුද්ධ දෙවිදානෝ තමන්ගේ අදහස් ඉටු කරන සේක්වා. එය සිදු වූ විට එතුමන්ගේ අදහස් කවරේද කියා අපි දැනගනිමුයි ඔබ කියන්නවුය. නපුරට යහපත කියාද යහපතට නපුර කියාද කියන එළිය අඳුරු බවටත් අඳුර එළිය බවටත් හරවන මීර තිත්ත බවටත් තිත්ත මීර බවටත් හරවන ඔබට වන විපතක මහත. අපි ඥානවන්තයෝයයි සිතාගෙන අපි නුවණැත්තෝයයි කල්පනා කරන ඔබට වන විපතක මහත. සුරාපානයට ශුර වූ සුරා මිශ්‍ර කිරීමට සමත් වූ අල්ලස්ගෙන දුෂ්ටයා නිදොස් කර ධර්මිෂ්ඨයන්ගේ අයිතිවාසිකම් පැහැරගත් ඔබට වන විපතක මහත. ශුද්ධ දෙවිදුන්ගේ වචනය හෙලා දුටු නිසාත් සව් බලති සමිඳුන්ගේ අනපනත් ප්‍රතික්ෂේප කළ නිසාත් ගිනි දැල්ලට ඉපනැලි හා පිදුරු දැවී යන්නාක් මෙන් ඔබට සමාන ඒ ගස්වල මුල් දිරාපත් වී මල් වියලි පහවී යන්නේය. සමිඳුන්ගේ උදහස සෙනගට විරුද්ධව ඇවලී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමානෝ අත ඔසවා ඔවුන්ට පාර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත. මැරෙන අයගේ මල කඳන් කුණු කසල මෙන් වීදිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වූවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේම තිබෙනු ඇත. සමිදානෝ දුර සිටින ජාතීන්
පොළවේ සීමාන්තයේ සිට පැමිණෙන පිණිස සංඥාවකින් කැඳවන සේක. ඔහු ඉක්මනින් වේගයෙන් පැමිණෙන්නෝය. ඔවුන්ගෙන් කිසිවෙකු වීඩාවට පත්වන්නේවත් පැකිලෙන්නේවත් නැත. නිදි කිරා වැටෙන්නේවත් නිදා ගන්නේවත් නැත. ඔවුන්ගේ ඉඟපටි බුරුල් වන්නේවත් පාවාන්වල පටි කැඩෙන්නේවත් නැත. ඔවුන්ගේ ඊතල තියුණු කර තිබේ. දුනු සියල්ල තැත් කවා තිබේ. ඔවුන්ගේ අශ්වයන්ගේ කුර ගිනිගල් මෙන් ශක්තිමත්ය. රථවල රෝද සුලි සුළඟ මෙන් වේගවත්ව කැරකෙයි. ඔවුන්ගේ හේවායෝ ගොදුර අල්ලා සුරැකිව ගෙන යන සිංහයන් මෙන් ගර්ජනා කරන්නෝය. ඔවුන්ගෙන් ඒවා ගලවා ගන්න හැකි කිසිවෙක් නොමැත. ඒ දවස පැමිණි විට ඔහු ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව මෝද ගිගුරුම් දෙන්නාක් මෙන් ගිගුරුම් දෙන්නෝය. දේශය දෙස බැලූ විට දක්නට ලැබෙන්නේ අන්ධකාරය හා විපත්තියය. වලාකුළු වලින් එළිය අඳුරු වී ඇත.